මේ වීඩියෝ එකේ අපි බලන්න යන්නේ ICT in business sector. ඒ කියන්නේ ව්‍යාපාර ක්ෂේත්‍රවල ICT ගේ භාවිතාවය. එතකොට අපි අද දන්නවා අපේ business එකේ ගොඩාක් productivity output එකක් ගන්න අද තාක්ෂණය ගොඩාක් තැන්වල අපි use කරනවා. ඉතින් ඒකේ එක ප්‍රධානම දෙයක් තමයි HRM. එහෙම නැත්නම් Human Resources Management කියලා අපි කියනවා. මානව සම්පත් කළමනාකරණය. එතකොට ඕනිම ආයතනයක ඒ ආයතන තුල වැඩ කරන employees ලාගේ management එක. ඒ කියන්නේ ගොඩක් දුරට එයාගේ attendance datas වෙන්න පුළුවන්. ඒ වගේම එයාගේ departure datas වෙන්න පුළුවන්. ඒත් එක්කම එයාගේ OT time එවැනි දේවල් calculate කරන්න පුළුවන්. ඒත් එක්කම එයාගේ නිවාඩු ඒ වගේ employeeට හදාල හැම දෙයක්ම manage කරන්න පුළුවන් information system තමයි HRM නැත්නම් Human Resource Management Systems කියලා කියන්නේ. එතකොට අද විවිධ ආයතනවල මේ HRM system එක use වෙනවා. එතනදී අපිට employee ලාව හරි විදියට ඒගොල්ලෝ monitor කරලා ඒගොල්ලෝගේ ගෙවීම එවැනි දේවල් පිළිවෙලකට කරන්න පුළුවන්. තවත් කියනවා නම් human resource management system කියන්නේ එක ආයතනයක වැඩ කරන employees ලා ගත්තා නම් ඒ employees ලාගේ performance එක තමයි ඒ ආයතනයේ දියුණුව. ඒතකොට හැම වෙලාවෙදිම ආයතනයක දියුණුව depend වෙලා තියෙන්නේ employees ලාගේ performance වලින් තමයි. ඒතකොට එවැනි සම්පතක් තමයි employees ඒගොල්ලෝගේ විස්තර manage කරන එක තමයි අපි HRM කියලා කියන්නේ. එයාගේ පැමිණීම, ඒගොල්ලෝගේ performance එක, ඒගොල්ලෝගේ OT, ඒගොල්ලෝගේ promotion මේ හැම දෙයක්ම systematically අපිට maintain කරන්න පුළුවන් HRM systems අරහා. එතකොට අපි HRM system එකක් ගත්තා නම් මේකේ තියෙන ප්‍රධානම advantage එකක් තමයි ඒගොල්ලන්ට හරි විදියටම ඒගොල්ලගේ promotions ටික monitor කරන්න පුළුවන්. ඒත් එක්කම ඒගොල්ලගේ salary related data, ඒගොල්ලගේ increment data, එවැනි දේවල්, ඒගොල්ලගේ experience එකට ගැලපෙන promotion එක, ඒත් එක්කම ඒගොල්ලගේ පැමිණීම, ඒගොල්ලගේ නිවාඩු, ඒ ටික ඔක්කොම එක තැනක හරි විදියට performance කරලා අපි employees ලාව හොඳ විදියට සලකන්න පුළුවන්. එතකොට මේ employee ලාව මේ විදියට treat කරනකොට එක business එක නිකම්ම ඒගොල්ලෝ සන්තෝෂෙන් වැඩ කටයුතු කරනකොට business එකේ performance එක නිකම්ම develop වෙයි. ඒ නිසා තමයි අද ගොඩාක් ආයතන ඒගොල්ලගේ මානව සම්පත් කළමනාකරණයේදී ICT එක පාවිච්චි කරනවා. අනිත් එක තමයි point of sale system. අපි business වල දකින්න තවත් ප්‍රධානම දෙයක් තමයි අද ගොඩාක් shops වෙන්න පුළුවන්, supermarket වෙන්න පුළුවන්, textiles වෙන්න පුළුවන්. ඒගොල්ලෝගේ business related වැඩ ටික. ඒ කියන්නේ purchasing, inventory එක, sales එක, expenses මෙවැනි දේවල් handle කරන use කරන system එකක් තමයි අපි කියන්නේ POS කියලා. ඒ කියන්නේ point of sale system කියලා අපි කියනවා. මේ system පාවිච්චි කරගෙන අපේ business කටයුතු ටික අපිට ලේසියෙන්ම කරගෙන යන්න පුළුවන්. අද අපි ගොඩාක්ම shops නැත්නම් ගොඩාක්ම supermarkets වලට එම ගියා නම් එතනදී ඒ supermarket එකේ හැම වැඩ කටයුතු ටිකම මේ වගේ information system එකක් කරා තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒතකොට දැන් අපි point of sale system එකක් ගත්තා නම් මෙවැනි software එකක් කරා අපිට පුළුවන් ලේසියෙන් අපිට sales එකක් කරන්න පුළුවන්. දැන් අපි දැකලා ඇති cashier counter වලට ගියාම මෙතන sales එක click කරලා ඕනිම product එකක් ගන්න product එකක් ටක් ගාලා type කරලා එතනින් අපිට තෝරගන්න පුළුවන්. එහෙම නැත්නම් barcode scan එකක් කරලා ඒ product එක ටක් ගාලා අපේ බිලට ගන්න පුළුවන්. අපිට ඕනි විදිහට discount rates දීලා අපි okay කරනකොට මේ වගේ bills generate වෙනවා. customers අපිට track කරලා customers ලාගේ management customer relations management එකක් අපිට track කරන්න පුළුවන්. ඊට පස්සේ bill එක අපි මේ විදිහට print කරනකොට automatically මේ වගේ receipts අපිට customers ලාට දෙන්න පුළුවන්. ඒතර මේ වගේ අපිට stocks ටික handle කරන්න පුළුවන්. ඒ කියන්නේ shop එකේ තියෙන stocks details handle කරන්න පුළුවන්. ඒත් එක්කම ඒකේ expenses report ඒ වගේ ගොඩාක් දේවල් අපිට centralized system එකක් කරහා අපිට කරගන්න පුළුවන්. සමහර point of sale system වල අපිට income statement එකක් වුණොත් අපිට ලේසියෙන් generate කරගන්න පුළුවන්. ඒ නිසා මේක ප්‍රධාන විදියට අද sales business වලින් පාවිච්චි වෙනවා.
තවත් එකක් තමයි වීඩියෝ කන්ෆරන්සින්. ඒ කියන්නේ බිස්නස් වලට විතරක් නෙවෙයි මේක ඕනිම සෙක්ටර්ස් වලට මේ වීඩියෝ කන්ෆරන්සින් කියන එක ප්‍රධානම දෙයක් වෙයි. වීඩියෝ කන්ෆරන්සින් කියලා කියන්නේ අපිට ගොඩාක් දුරට දැන් එක බිස්නස් ආයතනයක් නම් ඒ බිස්නස් ආයතන තුළ බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස් ලාගේ මීටින්ග්ස් සාමාන්‍යයෙන් තියෙනවා. මාසයකට එකක් නැත්නම් මාසයකට දෙකක් වයි බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස් මීටින්ග්ස් තියෙනවා. ඒතර මේ බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස් මීටින්ග්ස් වල දැන් ඩිරෙක්ටර්ස්ලා සමහර අවස්ථාවල දුරස්ත එහෙම නැත්නම් රිමෝට් ලොකේෂන්ස් වල ඉන්න ඩිරෙක්ටර්ස්ලා නම් ඒගොල්ලෝව එක තැනකදී ඇසැම්බල් කරගන්න එක ගොඩාක් දුරට ගැටලුවක් වෙනවා. නැත්නම් ගොඩක් එක්ස්පෙන්සස් වෙන වැඩක් වෙනවා. ඒ නිසා අද අපි තාක්ෂණය යූස් කරගෙන මේ වගේ කන්ෆරන්සින්ග් රූම්ස් අරහා ඉන්ටර්නෙට් ඒ වගේ ප්‍රොජෙක්ටර්ස් ඒ වගේ මයික්‍රොෆෝන්ස් ඒ වගේම කැමරාස් ඒත් එක්කම ස්පෙෂල් කම්පියුටර්ස් නැත්නම් ලැප්ටොප්ස් මෙවැනි දේවල් යූස් කරගෙන අපිට පුළුවන් හොඳ ඇට්‍රැක්ටිව් විදියකට අපිට වීඩියෝ කන්ෆරන්සින් එකක් කරන්න පුළුවන්. එතකොට මේ වගේ ප්‍රොජෙක්ටර් එකක් භාවිතා කරගෙන නැත්නම් ස්මාර්ට් බෝඩ්ස් අපි යූස් කරන්න පුළුවන්. එතකොට තාක්ෂණ කියන එක මෙතනදී කන්ෆරන්සින් පර්පස් වලට අපිට ගොඩාක් දුරට යූස් කරන්න පුළුවන්. එතකොට අපිට මේ වගේ ඕනිම කට්ටියට කන්ෆරන්ස් කෝල්ස් ගන්න පුළුවන්, කොලැබොරේෂන් කමියුනිකේෂන්ස් ඇති කරගන්න පුළුවන්. එතකොට ඒත් එක්කම ඒගොල්ලොත් එක්ක අපි ඩිරෙක්ට්ලි කමියුනිකේට් කරන්න පුළුවන්, විෂුවලි බලන්න පුළුවන්. ඕනිම දෙයක් ඒගොල්ලන්ට අපි පැහැදිලිවම එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. ඒක තමයි අපි වීඩියෝ කන්ෆරන්සින් කියලා කියන්නේ. අනිත් එක තමයි ඔන්ලයින් shopping. ICT business වල අපි අද ප්‍රධානම දන්න දෙයක් තමයි ඔන්ලයින් shopping. shopping කරනවා කියන එක අද ගොඩාක්ම ලොකුම රාජකාරියක් තමයි. අපි මොකක් හරි items ගන්නවා නම් අපි ටවුමට ගිහලා ඒක purchase කරලා ගෙදරට ගෙන එකට වඩා අද ලේසි ඉන්ටර්නෙට් එකේ ගිහලා ඔන්ලයින් shop එකක් තෝරගෙන අපිට ඕනි products ටික අපි order කරලා ඉතින් අපේ ගෙදර ඉඳගෙන අපේ වැඩ කටයුතු ටික කරගෙන ඉඳ තියෙන්නේ. එතකොට ටක් ගාලා ඔයාගේ phone එකට යම් විදිය මොනවා හරි alert message එකක් එයි ඔයාගේ inventory එක ready ඉතින් අපි තව විනාඩි 10ක් 15ක් තුළ මේක deliver කරනවා කියලා. ඒතර ඔයාගේ product එක දැන් ගෙදරටම deliver කරනවා. ඒතර මේක තමයි අපි online shoppings කියලා කියන්නේ. අපේ time එක ගොඩාක් දුරට අපිට ඉතුරු කරගන්න පුළුවන් මේ online shopping system එක පාවිච්චි කරන එකේ. දැන් මේකේ cash on delivery facilities උත් තියෙන නිසා ගෙදරට බඩු ටික ආවට පස්සේ අපිට ඕන ගෙවීම කරන්නත් පුළුවන්. මේක තමයි online shoppings කියලා කියන්නේ. ඒතර මේක තවත් advantage එකක් business වල. අනිත් එක තමයි payment gateway. So payment gateways කියන්නේ අද online business එහෙම නැත්නම් online related business වල ප්‍රධානම topic එකක් තමයි payment gateways කියලා කියන්නේ. මොකද්ද මේ payment gateway කියන එක අපි first එකට හඳුනාගමු. දැන් එක person කෙනෙක් ඉන්නවා. එයා business එකක් පටන් ගන්නවා. ඉතින් එයාගේ අදහස මොකක් හරි sales business එකක්. ඒතකොට එයා ඒ sales business එක පටන් ගන්නෙ online අරහා. ඒතකොට online shopping system එකක් තමයි එයා පටන් ගන්නෙ. එතකොට එයාගේ ප්‍රොඩක්ට් එකක් අපි ගන්නවා නම් ඔන්ලයින් එකේ තමයි ජොයින්ට් වෙලා තමයි ඒක ගන්න පුළුවන්. ඒතකොට ඉන්ටර්නෙට් හරහා තමයි අපි පර්චේසින් කරන්න ඕනි. එතකොට මේ බිස්නස් වල දැන් කස්ටමර් කෙනෙක් ඉන්නවා. දැන් එයා යම් මොකක් හරි ප්‍රොඩක්ට් එකක් මෙයාගෙන් ගන්න ඕනි නම් එයා ඔන්ලයින් හරහා තමයි ඒ ප්‍රොඩක්ට් එක ගන්න යන්නේ. එතකොට මේ ප්‍රොඩක්ට් එකක් ගන්නකොට මෙයා පේමන්ට් එකක් කරන්න ඕනි. ඒ පේමන්ට් එකක් අනිවාර්යයෙන්ම මෙයා ගෙවන්න ඕනි. ඒ කියන්නේ ඒ ඔන්ලයින් සර්විස් ප්‍රොවයිඩර්ට, ඔන්ලයින් කස්ටමර් පර්චේස් ඔන්ලයින් වෙන්ඩර්ට. එතනදී යා සාමාන්‍යයෙන් ක්‍රෙඩිට් කාඩ් එහෙම නැත්නම් ඩෙබිට් කාඩ්ස් යූස් කරගෙන තමයි පේමන්ට්ස් කරන්නේ. එතකොට මේ පේමන්ට් එක කොහමද මේගොල්ලෝ දෙන්න අතර ට්‍රාන්ස්ෆර් කරගන්නේ? ඒකකොට මේක ගැටලුවක්. ඒකට ප්‍රධාන හේතුවක් තමයි කස්ටමර්ගේ බැංක් account එකක් වෙනස් account එකක් වෙන්න පුළුවන්. වෙන බැංක් එකේ එයා account එකක් තියෙන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඒ වගේම මෙතන බිස්නස් කරන එක්කෙනාත් වෙන බැංක් එකේ එයාගේ මොකක් හරි රිලේටඩ්ලි account එකක් ඇති. ඒතකොට දැන් ප්‍රශ්නයක් වෙන්නේ මේ ඩිෆරන්ස් බැංක්ස් දෙකේ තියෙන ගනුදෙනු ටික අපි කොහොමද ට්‍රාන්සැක්ෂන් කරගන්නේ කියන එක තමයි. එතනදී තමයි අපිට ප්‍රධානම පාර්ට් එකක් විදිහට ෆන්ක්ෂන් වෙන ආයතනයක් තමයි නැත්නම් ඔප්ෂන් එකක් තමයි payment gateway. මේ payment gateway කියන එක අපේ payments ටික හරි විදිහට transaction කරන්න පුළුවන් ආයතනයක් තමයි payment gateway ආයතනය කියන්නේ. ඒතර payment gateway එකක් ගත්තා නම් මේගොල්ලෝ ගොඩාක් දුරට ඉන්ටර්නෙට් එක හරහා එම බැංක්ස් එක්කම මේගොල්ලෝ link එකක් ඇති කරගෙන ඇති. එතකොට අපිට පුළුවන් අපි මොකක් හරි payment එකක් ගෙවනකොට අපේ payment එක directly ඉන්ටර්නෙට් එක අරහා payment gateway එකට තමයි යන්නේ. So payment gateway එක ඒක bank එකකින්
අරගෙන කියන්නේ ඒක ඒ බැංක් එකකින් අරගෙන බිස්නස් කරන කට්ටියගේ බැංක් account එකට ඒක ට්‍රාන්ස්ෆර් කරලා දෙයි. එතකොට ඒක තමයි අපි payment gateway වල ප්‍රධානම ෆන්ක්ෂනලිටි එක. මේකට යම් විදියක කමිෂන් එකක් ඒගොල්ලෝ charge කරනවා. අද ගොඩාක් දුරට හැම බැංක්ස් එකක්ම payment gate functionalities ඒගොල්ලොත් provide කරනවා. ඒකට අමතරව third party payment gateways applications උත් තියෙනවා. අපි ගොඩාක් දුරට දැන් internationally ගත්තා නම් PayPal අපි කියන්න පුළුවන් හොඳ example එකක්. ඒ වගේම Google Pay අපි කියන්න පුළුවන් හොඳම payment gateway example එකක් විදියට. payment gateway ගේ function එක අපි පොඩි example එකම අපි බලමු. දැන් ශ්‍රී ලංකා ටෙලිකොම් එකේ බිලක් ගෙවනකොට payment gateway එකක් කොහමද ඒ transaction එක ඒගොල්ලෝ transfer කරලා දෙන්නේ කියන එක තමයි දැන් මම මෙතනදී පැහැදිලි කරන්න යන්නේ. එතන මම ශ්‍රී ලංකා ටෙලිකොම් එකේ මම mobile බිලක් නැත්නම් SLT බිලක් ගෙවන්න ඕනේ. එතනම ඔයා SLT ගේ website එකට ගිහලා එතන payment option එකක් ඇති. ඒක click කරපු ගමන්ම දැන් ඔයාගේ payment option එකක් SLT ගේ open වෙයි. එතකොට pay instantly කියන එක අපි click කරපු ගමන්ම දැන් payment එකට අපෙන් විස්තර ටිකක් අය first එකට අපේ phone number එක විස්තර දෙන්න ඕනේ. එතකොට මේකේ landline නම් landline ගේ number එක මෙතන type කරන්න. ඊට පස්සේ contact number එක ආනවා. දැන් අපි first එකට දෙමුකෝ phone number එක. so මගේ phone number එක මම මෙතනදී select කරන්නම්. ඊට පස්සේ mobile contact number එකක් ඉල්ලයි. ඒක දෙන්නම්. ඊට පස්සේ email address එකක්. ඊට පස්සේ කොච්චර amount එකක් අපි ගෙවනවද කියන එක මෙතන තෝරගන්න ඕනේ. ඒතර මේ ටික ඔක්කොම දැන් SLT ගේ online site එකේ තමයි මේ ටික වෙන්නේ. දැන් ඔයා pay එක දීපු ගමන්ම ඔයාගේ confirmation එකක් ආනවා. මේක දැන් SLT ගේ website එකේම තමයි වෙන්නේ. දැන් අපි pay කියන එක click කරපු ගමන්ම දැන් අපිට පොඩි ඔප්ෂන් එකක් ඕනේ වෙනවා. දැන් 2000 එක අපිට ක්ලයිම් කරන්න පුළුවන්. දැන් වෙබ්සයිට් එක දෙකද වෙන ලින්ක් එකකට දැන් ඕපන් වුණා. Global Payments කියන ලින්ක් එකට. ඒක Global Payments කියන්නේ payment gateway එකක්. ඒගොල්ලෝ payment gateway provide කරන ආයතනයක්. එතකොට දැන් SLT ගේ වෙබ්සයිට් එකේ ඉඳලා directly මාව global payment website එකට ගිහිල්ලා එතනදී මට මොන කාඩ් එක අරගද Visa ද Master ද මගේ credit card details එක මෙතන අපි provide කරන්න ඕනේ. දැන් මේ credit cards details ටික ඕගොල්ලෝ මෙතන provide කරලා අපි pay කියන එක click කරපු ගමන් මගේ කාඩ් එකේ තියෙන amount එක SLT ගේ account එකට automatically payment එක යයි. එතකොට මේ functionality කරන ආයතනය තමයි payment gateway. සමහර payment gateway companies ඒගොල්ලෝගේ commission එක customer ලාගෙන් charge කරගන්නවා. එහෙම නැත්නම් සමහර වෙලාවට ඒගොල්ලෝ client ලාගෙන් charge කරගන්න වෙලාවොත් තියෙනවා. ඒ නිසා තමයි සමහර payments අපි online එකේ කරනකොට additional payment එකක් ගන්න. තවත් ප්‍රධානම තාක්ෂණයක් තමයි business වල ICT භාවිතා වන එක smart pay. smart pay කියන්නේ දැන් මේකේ ගොඩාක් smart pay technologies තියෙනවා. මම මෙතනදී Apple ගේ pay technology එක කොහොමද function වෙන්නේ කියන එක තමයි මම මෙතනදී කියලා දෙන්න යන්නේ. මේ වගේ GPay තියෙනවා Google ගේ special service එක. ඒ වගේ ගොඩාක් විවිධ services මේකේ තියෙනවා. ලංකාවෙත් ගොඩාක් ඒ වගේ services තියෙනවා. එතකොට මේකේ ඇත්තටම මේකේ වෙන දේ තමයි ඔයාගේ මොබයිල් ෆෝන් එක ඔයාට payment tool එකක් විදිහට use කරන්න පුළුවන්. ඒක තමයි ඒක තියෙන advantage එක. මේ මොබයිල් ෆෝන් එක ඔයා use කරගෙන ඔයාට QR scan කරලා payment කරන වෙදී ඒ වැඩ ටික ඕගොල්ලන්ට කරගන්න පුළුවන්. එතකොට මේ වගේ smart pay වල ඔයා කරන්න ඕනේ දෙයක් තමයි මේක ඔයා app එකක් තියෙනවා ඒක download කරගෙන ඔයාගේ credit card එක ඔයාට photo එකක් විදිහට ගන්න පුළුවන්. එතකොට automatically ඒ records ටික එයා අරගෙන ඔයාගේ card එක store කරගන්නවා ඔයාගේ mobile phone එකේ. ඒතර card එකේ card number ඔක්කොම මේක store කරගත්තට පස්සේ ඔයාගේ phone එකත් ඔයාගේ notifications වලට Apple phone එක ඔයාට use කරගන්න පුළුවන්. එතකොට මේකේ මේ වගේ තාක්ෂණය use කරගෙන ඔයාට තවත් එක්කෙනෙකුට message අරගා සල්ලි යවන්න පුළුවන්. මේ වගේ දේවල් කරන්න පුළුවන්. ඔයා credit card එකක කරන හැම වැඩක්ම දැන් ඔයාගේ phone එක use කරගෙන ඔයාට කරන්න පුළුවන්. ඒක තමයි අපි smart pay කියලා කියන්නේ. සමහර වෙලාවට මෙවැනි icon එකක් තියෙන තැන්වල අපිට purchasing කරනකොට එම අපිට පුළුවන් අපි phone එකේ QR එක use කරගෙන ඒ payments ටික ගෙවන්න. ඒතර මේ විදිහේ payments නැත්නම් ඔයා මොකක් හරි taxi services use කරනකොට ඒ හැම තැනමදී ඔයාට මේ smart pay එක use කරගෙන ඔයාට පුළුවන් අර payment එක ගෙවන්න. දැන් මෙතන අර sensor එකක් තියෙනවා නම් ඒ sensor එක ළඟ අල්ලපු ගමන්ම ඔයාගේ fingerprint එක unlock කරන්න on කරන්න ගියා. ඒතර fingerprint එක දීපු ගමන්ම ඒ එකට අදාළ payment එක ඔයාට පුළුවන් ඒ shop එකට එහෙම නැත්නම් ඔයා ඒ service provider ලාට ඒ payment එක ඔයාට ගෙවන්න පුළුවන්. ඒකේ summaries ටික ඔයාට ඒ වෙලාවම update වෙනවා. එතකොට මේක තමයි අපි smart
pay technologies කියලා කියන්නේ. අද popular තාක්ෂණයක් අද business වල. ඒත් එක්කම තවත් එකක් කියන්න පුළුවන් ස්මාර්ට් shopping. අද ලෝකේ Amazon කියන කම්පැනි ඔයගොල්ලෝ දන්නවා තාක්ෂණයත් එක්ක ඒගොල්ලෝගේ සුපර් මාකට් එකක් ඒගොල්ලෝ ඕපන් කරලා තියෙනවා Amazon Go කියලා. මේ සුපර් මාකට් එක සම්පූර්ණයෙන්ම එම්ප්ලොයිස් නැති තාක්ෂණය අරහා හැම දෙයක්ම සිද්ධ වෙන සුපර් මාකට් එකක් තමයි මේ Amazon Go කියන ස්මාර්ට් shopping system එක. ඒතකොට මේ Amazon shop එකට ඔයා ඇතුළට යනකොට ඔයාගේ ඒ QR app එකක් ඇති ඔයාගේ Amazon ගේ app එක අරහා ඔයා කවුන්ටර් එකේ ඔයාගේ ෆෝන් එක ඔයා ස්කෑන් කරලා යන්න ඕනේ. එනකොට ඔයා ඔයාගේ බඩු ටික ඒ විදිහට අරගෙන යන්න පුළුවන්. මේක බිලිං සිස්ටම් එකක් නෑ. බිලිං සිස්ටම් එකක් virtually සිද්ධ වෙනවා. ඔයා QR එකක් ස්කෑන් කරගෙන ඇතුළට යනකොට ඔයාව දැන් මොනිටර් කරන්න ගන්නවා. ඒක ඇතුළේ තියෙන AI ටෙක්නොලොජි යූස් කරගෙන ස්පෙෂල් කැමරාස් වලින්. ඔයා ගිහලා මොකක් හරි ප්‍රොඩක්ට් එකක් ඔයා කවුන්ටර් එකේ ගන්නකොට එතන තියෙන කැමරා එක හඳුනා ගන්නවා ඔයා ප්‍රොඩක්ට් එක ගත්තා කියලා. එතකොට ටග් ගාලාගේ ඔයාගේ virtual bill එකට ඒක එඩ් වෙයි. ඊට පස්සේ ඔයා ආපහු රිටර්න් තිබ්බනම් ඒක ඔටෝමැටික්ලි ඔයාගේ virtual bill එකේ අඩු වෙයි. ඒතර මේ විදිහේ virtual කියන්නේ artificial intelligence technology එක මෙතනදී භාවිත වෙනවා. ඒතර ඔයාගේ purchasing ටික ඔක්කොම ඔයා කරන්න පුළුවන් මෙතනදී deep learning, computer vision, sensor technology මෙවැනි දේවල් තමයි මෙතනදී Amazon ගොඩාක් advanced විදිහට භාවිතා කරගෙන තියෙනවා මේ Amazon Go කියන shopping තාක්ෂණය. ඒතර ඔයාට ඕනි විදිහට ඔයාගේ products ටික ඔයා අරගෙන ඔයා directly යන්න තියෙන්නේ. ඔයාට කොතනවත් නැවතිලා payment එකක් කරන්න ඕනේ නැහැ. මේක automatically ඔයාගේ phone එකට bill එයි ඔයාගේ debit card එකකින් නැත්නම් ඔයාගේ credit card එකකින් ඒ payment එක ඒගොල්ලෝ clear කරගන්නවා. එතකොට ඔයා lines එකේ queue එකේ ඉන්න ඕනි නෑ ඔයා supermarket එකේ bill ගෙවන්න. එතකොට මේක තමයි Amazon Go කියන ස්මාර්ට්ම ටෙක්නොලොජි එක යූස් කරගෙන පටන් අරගෙන තියෙන shopping system එහෙම නැත්නම් shopping shop එකක්. තවත් එකක් අපි බිස්නස් වල කතා කරනකොට Amazon අපි දන්නවා ඔන්ලයින් එකේ අද ලෝකේ තියෙන ප්‍රසිද්ධම ඔන්ලයින් shopping system එක තමයි Amazon shopping system එක. ඒතකොට මේගොල්ලෝගේ orders process කරන විදිය process කරනකොට ඒගොල්ලෝ ගොඩාක් තාක්ෂණ තමයි use කරන්නේ. ඒතකොට මෙතනදී දැක්කනම් automatically trolleys ඒගොල්ලෝ use කරනවා මේ order processing වල ඒගොල්ලෝගේ බඩු ටික මෙතන යවන්න. ඒතකොට මෙතන සම්පූර්ණයෙන්ම robotics technologies use කරගෙන තමයි ඒගොල්ලෝ warehouse එකේ අර products ටික arrange වෙන්නේ delivery එකට. එතකොට මේ වගේ පොඩි robots use කරගෙන ඒ sections වලට ගිහිල්ලා එතන තියෙන order බඩු ටික ඒ container එකට එයා load කරගන්නවා. ඒක load කරගෙන ඒක ටග් ගාලා ඒගොල්ලෝ ඒ buckets වලට stores වලින් ඉඳලා බඩු ටික ගෙන්නලා buckets වලට අර technology කරහා තමයි ඒගොල්ලෝ use කරන්නේ. use කළාට පස්සේ මේ bucket එක යම් trolley system එකක් කරහා තවත් packaging section එකට යයි. packaging section එකේ මේ බඩු ටික ඔක්කොම කෝඩ් කරලා එතනදී මේකට barcode system use කරගෙන ඒක packing කරන විදිය ටික ඔක්කොම මේ packaging system වලින් සිද්ධ කරනවා. එතකොට මේ item එක දැන් delivery එකට දැන් ready කරන විදිය තමයි අපි බැලුවේ. දැන් මේක delivery එකට අද ගොඩාක් දුරට Amazon robotic තාක්ෂණය use කරනවා. මේ වගේ special trolleys use කරනවා. මේ වගේ drones use කරනවා ඒගොල්ලෝ delivery කරන්න. දැන් මේක ඇමරිකාවේ මේගොල්ලෝ දැන් මේක ක්‍රියාත්මක කරනවා. quick delivery වලට ඒගොල්ලෝ මේ වගේ special drones එක අරහා quick එකටම item එක delivery කරන්න arrangement එක මේගොල්ලෝ කරනවා. එතකොට මේක තාක්ෂණය ගොඩාක්ම දුරට මෙතනදී භාවිත වෙනවා. මේ වගේ Amazon balloon එකකුත් future එකේ ඒගොල්ලෝ use කරන්න ගොඩාක් දුරට idea එකක් තියෙනවා. එතකොට කෙටි කාලයක් තුල online order එකක් deliver කරන්න මේගොල්ලෝ තාක්ෂණය තමයි පාවිච්චි කරන්නේ. ඒත් එක්කම අනිත් එක නම් අපි ප්‍රසිද්ධම විදිහට කියන්න පුළුවන් දෙයක් තමයි ATM. මේක බැංකින් එක්ක සම්බන්ධ වෙන දෙයක්. එතකොට ATM එක ගොඩාක් දුරට අපිට දන්නවා automatic teller machine කියලා අපි කියනවා. මෙතනදී අපි සාමාන්‍යයෙන් banks details කියන අපිට finance related business එකට සල්ලි අවශ්‍ය වෙනකොට අපිට සල්ලි ගන්න පුළුවන්. ඒත් එක්කම සමහර විදිහට සල්ලි transfer කරන්න පුළුවන්. ඒවා තමයි දැන් අපි ATM machines කියලා කියන්නේ. එතකොට ATM card එකක් ඔයාට තිබ්බනම් මේ වගේ ATM machine එක use කරන්න පුළුවන්. ඔයගොල්ලෝ හැමෝටම දන්නවා ATM machine එකේ මෙවැනි keyboard එකක් තියෙනවා, screen එකක් තියෙනවා, card එකක් insert කරන්න තැනක් තියෙනවා. ඒත් එක්කම ඔයාට cash එක out වෙන drawer එකක් තියෙනවා. එතනින් තමයි cash එක out වෙන්නේ. ඒත් එක්ක finally ඔයාට receipt නැත්නම් ඔයා ගත්ත එකට receipt එකක් print කරන්න
printer එකක් තියෙනවා. ඒතර ඔය ATM card එකක් use කරනකොට මම කියලා දෙනවා card එක මේ පැත්තට උඩට තියෙන විදිහට තමයි card එක අපි insert කරන්න ඕනි. card එක insert කරපු ගමන් අපෙන් language එක ආනවා. අපි language එක තෝරගත්තට පස්සේ අපේ pin number එක අපෙන් ඉල්ලනවා. ඒතර අපි සාමාන්‍යයෙන් pin number එක අපි එතනදී enter කරන්න ඕනි. pin number එක enter කරලා අපි continue දීපු ගමන්ම අපේ account එක savings account ද current account ද කියලා අනවා. එතන ඔයා account එක තෝරගන්න ඕනි. ඉතින් ඔයා balance inquiry බලනවා නම් balance inquiry එක click කරපු ගමන් balance inquiry එක පෙන්නනවා. cash එක ගන්න ඕන නම් cash withdraw එක click කරපු ගමන්ම මෙතන ඔයාට amounts ටිකක් පෙන්නනවා. එහෙම නැතුව ඔයා වෙන amount එකක් ගන්න ඕනි නම් අද amount කියන එක අපි දෙන්න ඕනේ. අද amount එක දීපු ගමන්ම ඔයා amount එක type කරන්න ඕනි. ඒ amount එක type කරලා confirm කියන එක අපි click කරපු ගමන්ම දැන් අපිට මේ cash එක withdraw කරගන්න පුළුවන්. පොඩි වෙලාවක් අපි wait කරන්න ඕනේ. ටක් ගාලා අපි card එක eject වෙයි. card එක eject වෙච්ච ගමන්ම card එක ඔයා receive කරන්න. නැත්නම් card එක හිර වෙයි. card එක receive කරලා ටික වෙලාවකින් ඔයාගේ cash එක withdraw වෙයි. cash එකත් ටක් ගාලා ගන්න. ඒක ගොඩාක් වෙලා එතන තිබ්බොත් ඒක lock වෙන්න ගොඩාක් දුරට ඉඩ තියෙනවා. ඒතර cash එක ආපු ගමන්ම cash ටික ඔයා withdraw කරගන්න. ඒ cash ටික ගත්ත ගමන්ම ඔයාට label එහෙම නැත්නම් ඔයා ගත්ත receipt එකක් print වෙලා ඔයාට ඒකේ ඔයාගේ transaction summary ගැන output එකක් දෙයි. මේක තමයි අපි ATMs කියලා කියන්නේ. ATM එක අපි අද ගොඩක්ම use කරන තාක්ෂණයක්.